හරි අයිබෝන් දුල පුතාලා හැමෝටම අපි මේ එකතු වෙලා ඉන්නේ ශුද්ධ ජීව විද්‍යාවේ එහෙමත් නැත්නම් මයික්‍රෝබයොලොජි පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝවත් සමග. එතකොට අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කළා ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය සම්බන්ධයෙන් ශුද්ධ ජීවීන්ගේ ලක්ෂණ මොනවාද කියන එක සම්බන්ධව පොදු හැඳින්වීමක් අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කළා. ඒ වීඩියෝ එකෙන් පස්සේ අපි දැන් අද යන්න හදන්නේ ශුද්ධ ජීවීන්ගේ තියෙන විවිධත්වය පිළිබඳව සාකච්ඡා කරන්න ශුද්ධ ජීවී ආකාර කියන දෙවන කොටසටයි දෙවන මාතෘකාවටයි අපි මේ යන්න සූදානම් වෙන්නේ. ඊට කලින් ඔයාලගේ රිසෝස් එකේ බලන්න මේ කලින් අපි කතා කළපු මාතෘකාව අවසාන වෙන ස්ථානයේ ශුද්ධ ජීවීන්ගේ අධික වර්ධන වේගය කියන එක තමයි අපි අවසාන වශයෙන් සාකච්ඡා කළේ. ඉවර වෙන තැන ශුද්ධ ජීවීන්ගේ රූපීය පෝෂණ සහ කායික විද්‍යාත්මක විවිධත්වය කියලා මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාව අපි ආපහු පසු අවස්ථාවකදී සාකච්ඡා කරනවා. මොකද හේතුව අපි අද මේ පටන් ගන්න ශුද්ධ ජීවී ආකාර කියන මාතෘකාවත් එක්ක අපිට සවිස්තරාත්මකව ඔය කොටස සාකච්ඡා වෙනවා. ඒක නිසා අපි පසු අවස්ථාවකදී නැවත ඒ කොටසට එමු. මේ අවස්ථාවේදී ඒක සාකච්ඡා කරන එක තේරුමක් නැති නිසා. හරි. එන්න මාතෘකාව ශුද්ධ ජීවී ආකාර කියන තැනට මෙන්න මේ කොටස ඔබ මේ දකින කොටසට ශුද්ධ ජීවී ආකාර ගැනයි දැන් අපි කතා කරන්න යන්නේ. ඔබට මතක ඇති කලින් වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා ශුද්ධ ජීවීන් කියන්නේ කවුද කියන එකත් ඒ වගේම ශුද්ධ ජීව විද්‍යාව යටතේදී අපි අධ්‍යයනය කළ යුතු ශුද්ධ ජීවී ආකාර කවරේද කියන එකත්. එතනදී අපි කතා කළා බැක්ටීරියා, අකිබැක්ටීරියා, සයනොබැක්ටීරියා ආදී විවිධ ප්‍රාග්ඥෂ්ටිකයන්, ඒ වගේම දිලීර සහ ප්‍රොටිස්ටාවන් ආදී විවිධ ශූන්‍යෂ්ටිකයන්, ඒ වගේම වෛරස, වෛරොයිඩ සහ ප්‍රියෝන ආදී ප්‍රාග්ඥෂ්ටික හෝ ශූන්‍යෂ්ටික කියන කාණ්ඩ දෙකෙන් එකකටවත් දාන්න බැරි අය ගැනත් අපි එතනදී සාකච්ඡා කළා. අද ශුද්ධ ජීවී ආකාර යටතේ අපි ඉස්සෙල්ලම කතා කරන්න පටන් ගන්නේ මේ අපි කතා කරපු ආකාර වලින් බැක්ටීරියාවන් ගැන. එතකොට මේ ශුද්ධ ජීවී ආකාර කියන මාතෘකාව යටතේ අපි වැඩිපුරම වැඩි බරක් දීලා අධ්‍යයනය කරන, එහෙමත් නැත්නම් වැඩි මහන්සියක් යොදන මාතෘකාව වෙන්නේ මේක. ඒක නිසා බැක්ටීරියා කියන කොටස වෙනුවෙන් අද අපි මේ වීඩියෝ එක වෙන් කිරීම සිදු කරනවා. හරි. එතකොට ඉස්සෙල්ලම කියන්න ඕන දේ තමයි බැක්ටීරියා කියන්නේ ඒකසෛලික ප්‍රාග්ඥෂ්ටිකයන්. බැක්ටීරියා කියන්නේ ඒකසෛලික ප්‍රොකැරියෝටාවන්. එහෙමත් නැත්නම් ඒකසෛලික ප්‍රාග්ඥෂ්ටිකයන්. මෙයාලගේ තියෙනවා විවිධ රූප විද්‍යාත්මක ආකාර. නැත්නම් රූප විද්‍යාත්මක ආකාර සැකසුම් විවිධ ආකාරයෙන්. ඒ කියන්නේ පිටතින් බැලුවම රූපීයව බැලුවම බැක්ටීරියාවල විවිධ සැකසුම් තියෙන්න පුළුවන්. ඒක නිසා බැක්ටීරියාවල වඩාත්ම කැපී පෙනෙන ව්‍යුහ ලක්ෂණය වෙන්නේ ඒගොල්ල හැදිලා තියෙන සෛලවල තියෙන හැඩය. දැන් බැක්ටීරියාව ගත්තම දැන් මම මෙතන නිකන් බැක්ටීරියාවක් කියන්නේ. දැන් මේ බැක්ටීරියාව ගත්තම මේ සෛලයට තියෙනවනේ හැඩය. ආන්නේ සෛලයේ තියෙන හැඩය තමයි බැක්ටීරියාවක කැපී පෙනෙන මූලිකම ලක්ෂණය වෙන්නේ. එතකොට මෙන්න මේ රූපය ඔබ දකින විදියට මූලික හැඩ බැක්ටීරියාවල තියෙන මූලික හැඩ ආකාර තුනක් දක්වන්න පුළුවන්. මේක කැම්බල් එකේ තියෙන රූපය ස්ෆෙරිකල්, රොඩ් ෂේප්ඩ් සහ ස්පයිරල් විදියට ආකාර තුනක්. මේ ආකාර තුනට අපි සිංහලෙන් කියනවා, පළවෙනි එකට අපි කියනවා ගෝලාකාර නැත්නම් කොකුස. ඒ කියන්නේ මේ රූපයේ පේන වගේ මේ දම් පාටෙන් පේන බැක්ටීරියා ටික ගත්තොත් ඒගොල්ලෝ ගෝලාකාර නැත්නම් කොකුස බැක්ටීරියා. ඊළඟට ඉන්න පුළුවන් කහපාටෙන් පේන බැක්ටීරියා ටික ගත්තම රොඩ් ෂේප්ඩ් එහෙමත් නැත්නම් දණ්ඩාකාර. එයාලට අපි කියනවා බැසිලස්. ඊට පස්සේ තුන්වෙනි ආකාරය මේ තනි බැක්ටීරියාවක් පෙන්වලා තියෙන ටිකක් දිගටි දේහයක් තියෙන, රැලි සහිත දේහයක් තියෙන. එයාට අපි කියනවා ස්පයිරල්. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් සර්පිලාකාර. ඒ වගේම අපි ඒකට වචනයක් කියනවා ස්පිරිලුම්. එහෙනම් මෙන්න මේ විදිහට මේ රිසෝස් එකේ තියෙන ගෝලාකාර කොකුස, දණ්ඩාකාර බැසිලස සහ සර්පිලාකාර ස්පිරිලුම් කියන ඒ ආකාර තුන බොහොඳින් මතක තබා ගත යුතුයි. එනම් ප්‍රධාන ආකාර තුන තනි සෛලයක හැඩේ විදියට ගත්තම ප්‍රධාන ආකාර තුන තමයි ගෝලාකාර කොකුස, දණ්ඩාකාර බැසිලස සහ සර්පිලාකාර ස්පිරිලුම් කියන ආකාර තුන. ඊළඟට අපිට තවදුරටත් මෙයාලව වර්ග කරන්න පුළුවන් සෛල විභාජනයේදී මෙයාලා එකට සම්බන්ධ වෙලා ඉන්න ආකාරය අනුව. දැන් කොකුස, බැසිලස සහ ස්පිරිලුම් විදියට දැන් මූලික ආකාර තුනක් අපි බෙදලා තියෙනවානේ. ඒ මූලික ආකාර වලින් කියවෙන්නේ තනි සෛලයක හැඩය මොන වගේද කියන එක. එතකොට කොකුස කිව්වොත් සෛලය ගෝලාකාරයි. බැසිලස කිව්වොත් සෛලය දණ්ඩාකාරයි. සර්පිලයක් විදියට තියෙනවා නම් ස්පිරිලුම්. ඒකනේ එතන අදහස. දැන් තවදුරටත්
සෛල විභාජනය වෙනකොට සෛල බෙදෙනකොට ඒ සෛල එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය අනුව අපිට මෙයාලව තවදුරටත් බෙදන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලා අපි සාකච්ඡා කළොත් කොකුස ගැන. නැත්තම් ගෝලාකාර බැක්ටීරියාවල තියෙන්න පුළුවන් හැඩ නැත්තම් සෛල බෙදෙන ආකාරය ගැන කතා කළාම මෙන්න මේ ආකාරය තියෙන්න පුළුවන්. සරලම ආකාරය තමයි අපි නිකම්ම කියන එයාට කොකුස කියලා. එයාලගේ තියෙන ලක්ෂණය තමයි තනි බැක්ටීරියා සෛලයක්. එයා එක තලයක් ඔස්සේ විභාජනය වෙන්නේ. මෙහෙම තිබුණා නම් සෛලය මේ අතට බෙදෙනවා. බෙදිලා විභාජනයේ අවසානයේදී හැදෙන සෛල දෙක එකිනෙකින් වෙන වෙනවා. දැන් මෙහෙම සෛලයක් තිබුණා, ඔහොම සෛලයක් තිබිලා මේ පැත්තට එක තලයක් ඔස්සේ සෛලයක් බෙදුවා. බෙදෙන සෛලය මෙයාගෙන් වෙන් වෙලා යනවා. ඒක නිසා හැම වෙලේම මේ අපි කතා කරන විදිහේ කොකුස ඉන්නේ තනි සෛල විදියට. තව සෛලයක් එක බැඳෙන්නේ නැතුව තනියෙන් ඉන්නකොට අපි යාට සරලව කියනවා කොකුස. නැත්නම් අපිට ඕනනම් තව කොටසක් එකට එකතු කරලා කියන්න පුළුවන් මොනොකොකුස. මොනෝ කියලා කියන්නේ තනි කියන එක. මොනොකොකුස එහෙමත් නැත්නම් නිකම්ම සරලව කොකුස කියලා කියන්නේ මේ වගේ තනි ගෝලාකාර බැක්ටීරියා සෛලයක් ඉන්නවා නම්. ඊළඟට දෙවනි වර්ගයේ විදිහට අපි කියනවා ඩිප්ලොකොකුස. ඩිප්ලොකොකස් ලගේ තියෙන ලක්ෂණය තමයි එයාලගෙත් අර විදිහටම ඉස්සෙල්ලා තනි සෛලයක් තියෙනවා. එක තලයක් ඔස්සේ සෛලය විභාජනය වෙනවා. එක තලයක් කියන්නේ එක පැත්තකට. මේ තලය ඔස්සේ එක පැත්තකට එයා විභාජනය වෙනවා. විභාජනය වෙලා හැදෙන සෛල හැම වෙලේම දෙකක් එකට ඉන්නේ. සෛල දෙකක් එකට ඉන්නේ. එතකොට කොකුස කිව්වම තනි සෛලයයි ඩිප්ලොකොකුස කිව්වම මොකද උනේ සෛල දෙකක් එකට ඉන්න. එතකොට මේකට කියනවා ඩිප්ලොකොකුස. ඊළඟට මේ වගේ තියෙන තනි සෛලයක් එකම තලයක් ඔස්සේ දිගින් දිගට විභාජනය වෙමින් ඒ බෙදෙන සෛල එකිනෙකින් වෙන් නොවි දාමයක ආකාරයට එකිනෙකට සම්බන්ධව හිටියොත් අන්නේ වචන වැදගත්. සෛල එක තලයක් ඔස්සේ බෙදෙනවා. බෙදිලා හැදෙන සෛල දාමයක ආකාරයට දාමයක් විදියට එකිනෙකට සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහෙම ඉන්නවා නම් මේ තත්ත්වයට අපි කියනවා ස්ට්‍රෙප්ටොකොකුස. ස්ට්‍රෙප්ටොකොකුස කියලා කියන්නේ මෙන්න මේ තත්ත්වයට. එතකොට මෙන්න මෙතෙන්දී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේ රූපේ ගත්තොත් උඩ රූපේ අපිට පෙන්වන්නේ ඩිප්ලොකොකුස. ඒ කියන්නේ එක තලයක් ඔස්සේ බෙදිලා සෛල දෙක හැදිලා තියෙනවා. ඒ හැදෙන සෛල දෙක ගානේ එකට ඇලිලා ඉන්නවා නම් එයාලා ඩිප්ලොකොකුස. යට තියෙන රූපය බැලුවොත් ඔයාලට පේනවා ඇති ස්ට්‍රෙප්ටොකොකුස කියන ආකාරයේදී වෙලා තියෙන්නේ ස්ට්‍රෙප්ටොකොකස් වලදී දාමයක් විදියට මේ සෛල ටික එක දිගට වෙන් නොවි ඉන්නවා. එතකොට විභාජනය වෙන සෛල දාමයක ආකාරයට එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක ස්ට්‍රෙප්ටොකොකුස. හරි. එහෙනම් දැන් බලන්න මේ තුන මතකයි නේද? ගෝලාකාර බැක්ටීරියා වලට අපි කියනවා පොදුවේ කොකුස. තනියෙන් ඉන්නවා නම් කොහොමත් ඒක නිකම්ම කොකස් නැත්නම් කොකුස. දෙන්නෙක් එකට ඉන්නකොට ඩිප්ලොකොකස්. මේ විදියට පේලියක් සෛල දාමයක් එකට ඉන්නකොට ඒක ස්ට්‍රෙප්ටොකොකස්. දැන් විශේෂත්වය තමයි මතක තියාගන්න කොකස්, ඩිප්ලොකොකස් සහ ස්ට්‍රෙප්ටොකොකස් කියන සෑම අවස්ථාවකදීම සෛල විභාජනය සිද්ධ වෙන්නේ තනි තලයක් ඔස්සේ විතරයි. තනි තලයක් ඔස්සේ බෙදිලා සෛල වෙන් වෙන්ව යනවා නම් තනි තනියෙන් ඉන්නවා නම් එතකොට නිකම්ම කොකස්. සෛල දෙක දෙක එකට බෙදුනොත් ඩිප්ලොකොකස්. දාමයක් විදියට හිටියොත් ස්ට්‍රෙප්ටොකොකස්. හරි. ඊළඟ ආකාරය තමයි හතරවෙනි ආකාරය තමයි තල දෙකක සෛල විභාජනය වීම. හරිද? දැන් මම දිමාන රූපයක් විදියට මෙහෙම අඳින්නම්. ඔන්න දැන් මෙහෙම එක සෛලයක් ඉන්නවා. හරිද? මේ සෛලය මේ තලය ඔස්සේ විභාජනය වෙලා මෙහෙට සෛලයක් හදනවා. මේ තලය ඔස්සේ මෙහෙට විභාජනය වෙලා මෙතනත් සෛලයක් හදනවා. මේ සෛලත් ඒ විදියටම බෙදෙන. එතකොට ඔන්න ඒ විදියට සෛල හතරක් එකට ඉන්නවා. තල දෙකක් ඔස්සේ මේ තලය ඔස්සේ සහ මේ තලය ඔස්සේ සෛල විභාජනය වෙමින් සෛල හතරක් එකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒකට අපි කියනවා චතුෂ්ක. චතුෂ්ක ඉස්සර ක්‍රමයට අපි මේකට ටෙට්‍රඩ් කියලාත් කියනවා. ටෙට්‍රඩ් එහෙමත් නැත්නම් චතුෂ්ක. තල දෙකක් ඔස්සේ විභාජනය වීමයි යාළගේ තියෙන විශේෂත්වය වෙන්නේ. චතුෂ්ක කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම හැඩයක් තියෙන මේ රූපේ උඩ කොටස බලන්න ඔයාලට පේනවා ඇති. තල දෙකක් ඔස්සේ සෛල විභාජනය වෙලා සෛල හතරක් එකට ඉන්නකොට ඒකට අපි කියනවා චතුෂ්කයක්. ඊළඟට යම්කිසි සෛලයක් තල තුනක් ඔස්සේ විභාජනය සිද්ධ වුණොත් මම මෙහෙම පෙන්වන්නම්. මේ අතට බෙදිලා එක සෛලයක් හදනවා. මේ අතට බෙදිලා තව සෛලයක් හදනවා. තව මේ බෝඩ් එක ගත්තොත් බෝඩ් එක ඇතුළට තියෙන තලය ඔස්සේ බෙදිලා මීට පිටිපස්සෙන් තියෙන තව සෛලයක් හදනවා.
ඔන්න ඔය විදියට සෛල ඇති කරනවා නම් ඒක පොඩ්ඩක් රූපේ දිමාන වැඳලා පෙන්නන්න අමාරුයි. මේ බලන්න මේ රූපේ ඔයාලට ඒක ලස්සනට පෙනේවි. දෙවනියට තියෙන මැද තියෙන රූපය බලන්න. තල 3ක් ඔස්සේ බෙදිලා සෛල 8ක බෝලයක් එකට ඉන්නකොට සෛල 8ක් එකට සම්බන්ධ වෙලා බෝලයක් විදියට ඉන්නකොට අන්න ඒකට අපි කියනවා සාසීනා කියන අවස්ථාව. සාසීනාවල තියෙන ලක්ෂණය තමයි තල 3ක සිද්ධ වෙන විභාජනයක්. තල 3ක සෛල විභාජනය වෙනවා පැත්තට පහළට සහ ඇතුළට විදියට තල 3ක විභාජනය සිද්ධ වෙනවා. සෑදෙන සෛල 8ක් විදියට එකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ තත්වයට අපි කියනවා සාසිනා කියලා. එතකොට මේ තියෙන්නේ ඔය සාසිනා කියන තත්වය සෛල 8ක් එකට සම්බන්ධ වෙලා ඉන්න තත්වය. ඊළඟට බහුතලීය විදියට ඒ කියන්නේ මෙහෙම එක සෛලයක් ගත්තම මේ සෛලයේ විවිධ දිශාවලට හැම පැත්තටම තල ගොඩක විභාජනය වෙනවා නම් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ විවිධ පැතිවලට සෛල බෙදිලා සෛල බෝලයක් ගුණයක් එකට ඇති වෙනවා. මෙන්න මෙහෙම. විශේෂ නිශ්චිත හැඩයක් නැහැ යාට නිකන් සෛල ගුණයක් ඇති වේගන යනවා. මෙන්න මේ වගේ අර මිදි පොකුරක ස්වරූපේ නිකන් නිශ්චිත හැඩයක් නැහැ මොකක් හරි පොකුරක් විදියට එකට ගොනු වෙලා හැදෙනවා නම් බහුතලීයව බෙදෙනවා නම් මේකට අපි කියනවා ස්ටැෆිලොකොකුස්. බලන්න මේ රූපේ ඒක ඔයාලට බලා ගන්න පුළුවන් යටම තියෙන එක ස්ටැෆිලොකොකුස්. නිශ්චිත හැඩයක් නැහැ. ඒක හැඩය වෙනස් විය හැකි විවිධ තලවල බෙදෙන නිසා. එතකොට අපිට ආකාර 6ක් මෙන්න මේ විදියට දක්වන්න පුළුවන් කොකුස බැක්ටීරියාවන් සම්බන්ධයෙන්. අපි මතක් කරන් යන් ඔක්කොම ටික එක තලයක විතරක් බෙදෙන 3 දෙනෙක් හිටියා. මේ 3 දෙනාම ගත්තම මේ 3 දෙනාගේම සෛල විභාජනය සිද්ධ වෙන්නේ තනි තලයක් ඔස්සේ පමණයි. එක තලයක් ඔස්සේ විතරක් බෙදිලා බෙදෙන හැම සෛලයම වෙන් වී යනවා නම් සෛල තනි තනිව ඉන්නවා නම් මේකට අපි කිව්වා කොකුස. සෛල දෙක එකට බැඳිලා ඉන්නවා නම් ඩිප්ලොකොකුස. හැදෙන සෛල දාමයක් විදියට එක දිගට ඉන්නවා නම් ඒක ස්ට්‍රෙප්ටොකොකුස. තල දෙකක් ඔස්සේ සෛල විභාජනය වෙලා සෛල 4ක් එකට ඉන්නකොට ඒක චතුෂ්කයක්. මේ සෛල තල දෙකක් ඔස්සේ විභාජනය වෙන අවස්ථාව. මෙතන 2යි කියලා කිව්වේ සෛල ගණන නෙමෙයි මතක තියාගන්න. විභාජනය වෙන තල ගණන. තල 3ක් ඔස්සේ සෛල විභාජනය වෙලා සෛල 8ක් එකට හිටියොත් ඒකට අපි කිව්වා සාසිනා. ඒ වගේම බහුතලීය විදියට බහුතලීය කියලා කියන්නේ විවිධ තල ඔස්සේ විභාජනය වෙලා විභාජනීය විවිධ තල ඔස්සේ සිද්ධ වෙලා සෛල මිදි පොකුරක ආකාරයට එකට ඉන්නවා නම් අපි ඒකට කිව්වා ස්ටැෆිලොකොකුස්. එහෙනම් මෙන්න මේ ටික තමයි කොකුස බැක්ටීරියාවන්ගේ තියෙන්න පුළුවන් සෛල විභාජන ආකාරය ටික. ඒ ටික හොඳින් මතක තියාගන්න. අපි ඊළඟට බලමු බැසිලස් බැක්ටීරියාවල තියෙන සෛල සැකසීමේ ආකාර මොනවාද කියන එක. හරි. ඊළඟට බැසිලස් බැක්ටීරියාවල ඒ කියන්නේ දණ්ඩාකාර බැක්ටීරියා ගත්තම මේගොල්ලන්ගේ සෛල විභාජනය සිද්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි ඊළඟ කාරණය. හොඳින් මතක තියාගන්න මෙයාලගේ සෛල විභාජනය හැම වෙලේම සිද්ධ වෙන්නේ මෙයාලගේ කෙටි අක්ෂය හරහා පමණයි. බැසිලස් විභාජනය වෙන්නේ එයාලගේ කෙටි අක්ෂය. දැන් මෙහෙම මේ අතට ගත්තොත් මේක දික් අක්ෂය. මේ අතට ගත්තම මේක තමයි කෙටි අක්ෂය. කෙටි අක්ෂය හරහා සෛල බෙදෙනවා කියන්නේ මේ මෙතනින් මේ පැත්තට සෛල බෙදෙන්න පුළුවන්, මෙතනින් මේ පැත්තට සෛල බෙදෙන්න පුළුවන්. ඒකත් එක්ක සෛල තියෙන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. බැසිලස් තනි බැසිලස් විදියට ඉන්න පුළුවන්. මෙහාට එක සෛලයයි මෙහාට එක සෛලයයි විදියට බෙදෙන්නේ නැතිව එක පැත්තකට විතරක් සෛලය බෙදිලා ඔන්න දැන් මෙහෙම සෛලයේ හිටියා. මෙයාගෙන් මේ පැත්තට සෛලයක් බෙදුනා. එතකොට සෛල දෙකක් ඉන්නවනේ එකට. එහෙම ඉඳලා සෛල දෙකක් එකට ඉන්න පුළුවන්. ඔහොම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෙපැත්තටම මේ පැත්තටයි දෙපැත්තටම සෛල බෙදෙමින් සෛල දාමයක් විදියට නිකන් අර දන්වැලක පුරුක් තියෙනවා වගේ සෛල ඉන්න පුළුවන්. ඔක තමයි ඉන්න පුළුවන් ආකාර 3. හරිද? මෙහෙම ඉන්නව නම් ඒකට අපි කියනවා තනි බැසිලස්. තනි බැසිලස් මොනෝ බැසිලස් කියන එක තනි බැසිලස්. එතකොට එතෙන්දි වෙලා තියෙන්නේ මේ සෛල විභාජනය සිද්ධ වෙලා එයාගේ ඒගොල්ලගේ තියෙන කෙටි අක්ෂය හරහා සෛල විභාජනය සිද්ධ වෙලා විභාජනය වූ වහාම සෛල වෙන් වෙලා. විභාජනය වූ වහාම සෛල වෙන් වෙන නිසා සෛලයේ ඉන්නේ තනියම ඒකට අපි කියනවා තනි බැසිලස්. ඊට පස්සේ කෙටි අක්ෂය ඔස්සේ සෛල බෙදිලා සෛල දෙක එකට ඉන්නවා නම් අපි ඒකට කියනවා ඩිප්ලොබැසිලස්.
මේ රූපය ඔයගොල්ලෝ දකින්නේ ඒ කාරණය ඔය දෙවෙනියට තියෙන එක ඩිප්ලොබැසිලස් දෙන්න එකට ඉන්නවා නම් ඊළඟට සෛල විභාජනයෙන් පසුව දාම විදියට දණ්ඩාකාර බැක්ටීරියා ඉන්නවා නම් මේකේ දණ්ඩාකාර හැඩය හරියට එන්න ඕන ගෝලාකාර නෙමෙයි කොකුස නෙමෙයි දණ්ඩාකාර හැඩයට ඉන්නවා නම් එතකොට අපි ඒකට කියනවා සෛල විභාජනයෙන් පස්සේ දාම විදියට ඉන්නවා නම් එයාලට අපි කියනවා ස්ට්‍රෙප්ටෝබැසිලස් මේ විදියට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට ඒකත් එක්කම අපි යන් ඊළඟ එකට සර්පිල හැඩති බැක්ටීරියාවන් ගැනත් කතා කරන්න. සර්පිල හැඩති බැක්ටීරියාවල තියෙන්නේ හරි විශේෂ තත්වයක්. එයාලගේ තියෙන්නේ දේහය සර්පිලයක් විදියටනේ හැදෙන්න ඕන. එයාලගේ තියෙන ආකාර කීපයක්. එතකොට විශේෂත්වය මේකයි සර්පිල බැක්ටීරියාවන්ගේ දඟර එකක් හෝ වැඩි සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ඒවා කිසි විටකත් ඍජු වෙන්න බෑ. දැන් මෙහෙම හිතන්නකෝ. මෙහෙම තිබුණොත් ඔහොම ඍජු දේහ හැඩයක් තිබුණොත් මේක කෙලින්ම බැසිලස්. මෙහෙම තියෙනවා නම් එයා බැසිලස්. හරිද? මේ විදිහේ තනි රැල්ලක් විදියට හෝ රැලි කීපයක් විදියට තියෙනවා නම් ඒක ඇවිල්ලා මේ දෙක පොදුවේ ගත්තම ඒක සර්පිල හැඩති. ඒක තමයි සර්පිල එකේ බැසිලස් එකේ වෙනස. හරිද? ඊළඟට සර්පිල හැඩති අයගේ ආකාර තුනක් තියෙනවා විබ්‍රියෝ, ස්පිරිලුම් සහ ස්පයිරොකීට් විදියට වර්ග තුනක්. විබ්‍රියෝ කියන ආකාරය ගත්තම මේ රූපය බලන්න විබ්‍රියෝ කියන ආකාරය ගත්තම ඔයාලට පේනවා ඇති විබ්‍රියෝ කියන එකේ තියෙන්නේ වක්‍ර වූ දණ්ඩාකාරය. ඒ කියන්නේ මෙන්න මේ වගේ බැසිලස් කෙනෙක් අරගෙන බැසිලස් චුට්ටක් නැවුවොත් තනි නැමුමක් විතරක් තියෙන විදියට මෙන්න මෙහෙම නැමුවොත් මේක තමයි මොකක්ද විබ්‍රියෝ. විබ්‍රියෝ කියන තත්ත්වයේදී වෙන්න ඕනේ ඒකයි. බැසිලසයක් අරගෙන නැව්වම ඒක විබ්‍රියෝ. හරිද? ඒ කියන්නේ වක්‍ර වූ දණ්ඩාකාර දණ්ඩක් තමයි හැබැයි වක්‍රයක් තියෙනවා. හැබැයි එක වක්‍රයයි තියෙන්නේ. තනි වක්‍රයක් විතරක් තියෙනකොට නිකන් කොමාවක ෂේප් එකක් එනකොට ඒකට අපි කියනවා විබ්‍රියෝ. ඊට පස්සේ දෙවෙනි වර්ගය මෙන්න මේක පැටලෙන සුළුයි හොඳින් මතක තියාගන්න. දෙවෙනි වර්ගයට අපි කියන්නේ ස්පිරිලුම්. දැන් ස්පිරිලුම් කියන එක පැටලෙනවා කියලා මම කිව්වේ මේ හැඩයට අපි කියන්නේ ස්පිරිලුම්නේ. මතකයිනේ ගෝලාකාර කොකුස, දණ්ඩාකාර බැසිලස, ඊළඟට සර්පිල හැඩති අයට අපි පොදුවේ කිව්වෙත් මොකක්ද? ස්පිරිලුම්. දැන් මේ ස්පිරිලුම් කියන හැඩය යටතේ තියෙන තව කාණ්ඩයක් තමයි මේ අපි දැන් කියන ස්පිරිලුම්. ඒගොල්ලන්ගේ තියෙන ලක්ෂණය බලන්න ආපහු රූපය දෙවනියට තියෙන රූපය බලන්න ස්පිරිලුම් කියන එකේ ඔයාලට පේනවා ඇති ඒකේ තියෙනවා රැලි කීපයක් රැලි දෙකක් විතර වගේ පේනවා. මෙයාලත් සර්පිලාකාරයි. ඒකට අපි කියන්නේ කස්කුරුප්පු ආකාර. කස්කුරුප්පුවක වගේ තියෙන කස්කුරුප්පු කියන්නේ දන්නවනේ අර මෙහෙම සර්පිලයක් වගේ තියෙන දෘඩ දේහයකින් යුක්තයි. දෘඩ කියන වචනය තමයි ඊටාම වැදගත් වචනය. හරිද? දෘඩ දේහයක් කියන එකයි ඊටාම වැදගත්. ස්පිරිලුම් ලගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මෙයාලගේ දේහය දෘඩයි. දෘඩයි කියන්නේ මේ තියෙන නැමුම නැත්නම් මේ තියෙන රැලි ආකාරය වෙනස් වෙන්නේ නැහැ කිසිම අවස්ථාවක. එයාලගේ දේහයේ තියෙන රැල්ල නැත්නම් එයාලගේ දේහයේ තියෙන දඟර වෙනස් වෙන්නේ නැහැ. ඒවා දිගහැරීමක් හෝ දඟර සංඛ්‍යාවේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. හෝ දඟරයක හැඩය වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ විදිහට සර්පිලාකාර දේහයක් තියෙන කස්කුරුප්පු ආකාර දෘඩ කියන වචනය හයිලයිට් කරලා හොඳින් මතක තියාගන්න. දෘඩ දේහයකින් සමන්විතයට අපි කියනවා ස්පිරිලුම්. ඊළඟට ස්පයිරොකීට්. ආපහු රූපය බලන්න ස්පයිරොකීට් එකේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙයා වගේ. මම කෙලිම මේ රූපයම පාවිච්චි කරන්නම්. ස්පයිරොකීට් ලගේ තියෙන ලක්ෂණය තමයි ස්පයිරොකීට් ලගේ දේහයේ තියෙන රැලි ගතිය වැඩි ටිකක්. ස්පිරිලුම්ලට වඩා රැලි ගතියෙන් වැඩි. නමුත් ඊටත් වඩා වැදගත් වචනේ තමයි ස්පයිරොකීට් ලගේ දේහය නම්‍යශීලී. නම්‍යශීලී කියන වචනේ දන්නවනේ. මොකක්ද අදහස? නම්‍යශීලී කියලා කියන්නේ දේහය නැවෙන සුළුයි. මෙයා දෘඩයි. මේ දෙන්න ස්පයිරොකීට් සහ ස්පිරිලුම් කියන දෙන්න බොහෝ දුරට එක වගේ. නමුත් අර කැපී පෙනෙන වෙනස තමයි මේ දෙන්නගේ දෘඩ දේහයක් නම් තියෙන්නේ. මේ දේහයේ තියෙන රැලි සහිත ස්වභාවය නොවෙනස් වෙන සුළුයි නම් දෘඩයි නම් ඒකට අපි කියනවා ස්පිරිලුම් කියලා. දේහය නම්‍යශීලී ස්වභාවයකින් යුක්තයි නම් දේහය රැල්ල වෙනස් වෙන සුළුයි නම් ඒකට අපි කියනවා නම්‍යශීලී නම් ස්පයිරොකීට්. හරි. එහෙනම් සාරාංශය මතක් කරගෙන යන්න ටක් ගාලා කොකස් වල
මුල ඉඳලම අපි කියනවා නම් මූලිකව බැක්ටීරියා සෛලවල තියෙන පුළුවන් හැඩ ආකාර තුනක් අපි කිව්වා. ගෝලාකාර හැඩය තියෙනවා නම් අපි යාට කිව්වා ගෝලාකාර කොකුස, දණ්ඩාකාරයි නම් බැසිලස, සර්පිලාකාරයි නම් ස්පිරිලුම් පොදුවේ. ඒ කියන්නේ මූලික වශයෙන් තනි බැක්ටීරියා සෛලයක තියෙන හැඩය සැලකුවම. ඊළඟට කොකස් හැඩය තියෙන රවුම් බැක්ටීරියා වල ආකාර 6ක් අපි කිව්වා. තනියෙන් ඉන්නවා නම් කොකුස, දෙන්නෙක් ඉන්නවා නම් ඩිප්ලොකොකුස, දාමයක් විදියට එක දිගට ඉන්නවා නම් ස්ට්‍රෙප්ටොකොකුස. 4ක් එකට ඉන්නකොට චතුෂ්ක, 8ක් එකට ඉන්නකොට සාසිනා, පොකුරක්, මිදි පොකුරක් විදියට එකට ඉන්නකොට ස්ටැෆිලොකොකුස. ඊළඟට බැසිලස් වල වර්ග ඒ විදියටම අපි ආකාර 3ක් කිව්වා. එක බැසිලස් එකක් විතරක් ඉන්නකොට තනි බැසිලස, දෙන්නෙක් එකට ඇලිලා ඉන්නකොට ඩිප්ලොබැසිලස, කීප දෙනෙක් එකට ඇලිලා ඉන්නකොට ස්ට්‍රෙප්ටොබැසිලස දාමයක් විදියට ඉන්නවා නම්. තුන්වෙනි ආකාරය උනේ සර්පිල හැඩති බැක්ටීරියා ගැන. සර්පිල හැඩති බැක්ටීරියාවල අපි මේ ටික කිව්වා. මොනවද? දේහය වක්‍ර වෙච්ච දණ්ඩාකාර හැඩයක් දරනව නම්, වක්‍රයක් තියෙන දණ්ඩක් වගේ තියෙනවා නම් එයාට අපි කියනවා විබ්‍රියෝ. කස්කුරුප්පු හැඩති සර්පිලාකාර දෘඩ දේහයක් තියෙනවා නම් එයා ස්පිරිලුම්. දෘඩ දේහයක් තියෙනවා නම් ස්පිරිලුම්. ඒකෙම සර්පිලය නම්‍යශීලී නම් මේක ස්පයිරෝ කීට. ඔය විදිහට අපිට බැක්ටීරියාවල රූපීය වර්ගීකරණය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ පෝෂණය සම්බන්ධව සහ පරිවෘත්තීය සිදු කරන ආකාරය සම්බන්ධවත් වර්ගීකරණයක් තියෙනවා. අපි ඊළඟට බලමු ඒ වර්ගීකරණය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. හරි. අපි ඊළඟට බලන්න යන්නේ බැක්ටීරියාවන්ගේ තියෙන, අපි කලින් ආරම්භ කරපු බැක්ටීරියාවන්ගේ තියෙන පෝෂණ විවිධත්වය ගැන. දැන් අපි කලින් කතා කරලා අවසන් කළේ බැක්ටීරියාවන්ගේ තියෙන රූපීය විවිධත්වය. දැන් අපි කතා කරන්න යන්නේ බාහිර ලක්ෂණයකට වඩා යාළගේ තියෙන කාය කර්මීය එහෙමත් නැත්නම් කෘත්‍යාත්මක ලක්ෂණයක් වෙන පෝෂණය සම්බන්ධයෙන්. දැන් පෝෂණය කියන ක්‍රියාවලිය ගත්තම අපිත් පෝෂණය පවත්ව ගන්නවානේ. ඕනෑම ජීවියෙකුගේ පෝෂණයේදී එම ජීවියා දේහයට ලබා ගන්න ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජීවියාගේ දේහ වර්ධනය සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය. ඒ අතරින් ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාබන්. කාබන් ලබා ගන්න යම්කිසි කාබන් ප්‍රභවයක් තියෙන්න ඕන. ඒ වගේම එම ජීවියාගේ පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය. එතකොට ශක්තිය ලබා ගන්න යම්කිසි ශක්ති ප්‍රභවයක් තියෙන්න ඕන. එhmenan අපිට සරලව කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද? යම්කිසි ජීවියෙක්, ඒක ශුද්ධ ජීවියෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මෙතනදී නම් අපි කතා කරන්නේ බැක්ටීරියා ගැන. එම ජීවියාගේ පෝෂණය කියන ක්‍රියාවලියේදී දේවල් දෙකක් සම්පූර්ණ කරගන්න ඕනේ. එකක් තමයි කාබන් ඇතුළු අනිකුත් ද්‍රව්‍ය ලබා ගන්න ඕනේ. ඒ වගේම ශක්තිය ලබා ගන්න ඕනේ. එතකොට මේ වර්ග කිරීම අපි මූලික වශයෙන් සිද්ධ කරන්නේ කාබන් ප්‍රභවය සහ ඒ වගේම ශක්ති ප්‍රභවය මත. එතකොට මෙන්න මෙහෙම මතක තියාගන්න. ඔබට පහසු වෙන්න මම කියලා දෙන්නම් සරල ක්‍රමයක්. අපි රිසෝස් එකේ තියෙන වගුව කතා කරන්නට කලින් අපි මෙන්න මේ විදියට බලමු. මේක මතක තියාගන්න පුළුවන් සරල විදිය. මොකද්ද? යම්කිසි ජීවියෙකුගේ කාබන් ප්‍රභවය අකාබනික කාබන් වෙන්නත් පුළුවන්, නැත්නම් කාබනික ආහාර වෙන්නත් පුළුවන්. මම මෙහෙම ලියන්න. අකාබනික කාබන් මත කාබන් ප්‍රභවය තීරණය වෙනවා නම් අකාබනික කාබන් විදියට, ඒ කියන්නේ අකාබනික කාබන් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වගේ දෙයක් ලබාගෙන ඒ හරහා Tamanට කාබනික ආහාර නිපදව ගන්න පුළුවන් නම් ඒ වගේ අයට අපි කියනවා ස්වයං පෝෂීන්. අකාබනික කාබන් භාවිතා කරලා Tamanගේ ආහාර නිපදව ගන්න පුළුවන් නම් එයාලා ස්වයං පෝෂී. එයාලා ස්වයං පෝෂී. මම බොහොම කෙටියෙන් සඳහන් කරගෙන යන්නම්. ඊළඟට යම්කිසි ජීවියෙක් Tamanගේ කාබන් ප්‍රභවය විදියට භාවිතා කරන්නේ කෙලින්ම කාබනික කාබන් නම්, කාබනික කාබන් කියන්නේ දැනටමත් හදලා තියෙන කාබනික ආහාර නම් ඒ වගේ අයට අපි කියනවා විෂම පෝෂී. එහෙමනම් අපි කියනවා විෂම පෝෂී. ඔටෝට්‍රොප්ස් ඒ වගේම හෙටරෝට්‍රොප්ස්. ඒ කියන්නේ තමන්ගේ කාබන් අවශ්‍යතාවය අකාබනික කාබන් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් අරගෙන තමන් විසින් හදා ගන්නවා නම් මේකට කියනවා ස්වයං පෝෂීතාවය. වෙනත් ජීවියෙක් හදපු කාබනික කාබන් මත යැපෙනවා නම් මේගොල්ලන්ට අපි කියනවා විෂම පෝෂී නැත්නම් විෂම පෝෂීතාවය. ඊළඟට ශක්ති ප්‍රභවය අනුවත් අපිට මේ වර්ගීකරණය කරන්න පුළුවන්. කොහොමද?
ශක්ති ප්‍රභවය අනුව ගත්තොත් ශක්ති ප්‍රභවය ප්‍රධාන වශයෙන් තියෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේක. එකක් තමයි ආලෝකය. ආලෝකය. එතකොට ආලෝකය කියන්නේ සූර්යාලෝකය. සූර්යාලෝකයෙන් තමන්ගේ ශක්ති අවශ්‍යතාවය සපුර ගන්නවා නම් ඒගොල්ලන්ට අපි කියනවා ප්‍රභාපෝෂී. ප්‍රභාපෝෂී. නම හැදෙන විදිය මම හිතන්නේ පැහැදිලි ඇති. එයාලට අපි කියනවා ප්‍රභාපෝෂී. ඒ වගේම සමහර ජීවීන් ඉන්නවා එයාලා තමන්ගේ ශක්ති ප්‍රභවයේ විදියට භාවිතා කරන්නේ රසායනික ද්‍රව්‍ය. රසායනික ද්‍රව්‍ය වලින් සමහරට රසායනික ද්‍රව්‍ය කාබනික වෙන්නත් පුළුවන්, සමහරට අකාබනික වෙන්නත් පුළුවන්. අන්න එහෙම රසායනික ද්‍රව්‍ය වලින් තමන්ගේ ශක්තිය ලබා ගන්නවා නම් එයාලට අපි කියනවා රසායනික පෝෂී. රසායනික පෝෂී. හරි. නම් මතකයිනේ, සරලයි. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට වර්ග කිරීම කරන්න පුළුවන්. එහෙනම් මම ඉක්මනට මතක් කරන්නම්. බැක්ටීරියාවන් ඇතුළු ඕනම ජීවියෙක්ගේ පෝෂණයේදී ප්‍රධාන සාධක දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් කාබන් ප්‍රභවය, අනිත් එක ශක්ති ප්‍රභවය. කාබන් ප්‍රභවය අකාබනික කාබන් නම් එයාලට අපි කියනවා ස්වයංපෝෂී. කාබන් ප්‍රභවය කාබනික කාබන් නම් අපි එයාලට කියනවා විෂම පෝෂී. ශක්ති ප්‍රභවය ආලෝකය නම් අපි කියනවා ප්‍රභාපෝෂීන්. ශක්ති ප්‍රභවයේ රසායනික ද්‍රව්‍ය නම් අපි එයාලට කියනවා රසායනික පෝෂී. දැන් ඕනම ජීවියෙක් ගත්තම එයා මේ කාණ්ඩ දෙකෙන් එකකට අයිති වෙන්න ඕන. ඒ වගේම මේ කාණ්ඩ දෙකෙන් එකකට අයිති වෙන්න ඕන. මොකද හැමෝටම කාබන් ප්‍රභවයක් තියෙනවා. ඒක එක්ක ස්වයංපෝෂී වෙන්න පුළුවන්, නැත්නම් විෂමපෝෂී වෙන්න පුළුවන්. ඒ වගේම හැමෝටම ශක්ති ප්‍රභවයක් තියෙනවා. සමහරට ඒක ප්‍රභාපෝෂී වෙන්න පුළුවන්, නැත්නම් රසායනික පෝෂී වෙන්න පුළුවන්. එතකොට කාබන් ප්‍රභවයයි ශක්ති ප්‍රභවයයි දෙකම සලකනකොට අපිට ජීවීන් බෙදන්න පුළුවන් ප්‍රධාන පෝෂණ කාණ්ඩ හතරකට. අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා කියන්නේ ශක්ති ප්‍රභවය මොකක්ද කියන එක. එතකොට ඒකත් එක්ක අපිට හදන්න පුළුවන් මෙන්න මෙහෙම නම් හතරක්. ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී, රසායනික ස්වයංපෝෂී සහ රසායනික විෂමපෝෂී. වර්ග හතරයි. දැන් ටක් ගාලා අපි මතකෙන් කියමු ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී, රසායනික ස්වයංපෝෂී සහ රසායනික විෂමපෝෂී විදියට වර්ග හතරක් පෙන්වන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ කතා කරන්න යන්නේ, දැන් ඔබට මතක නම් මේ සටහන මතක නම් ඊළඟට කතා කරන මෙන්න මේ වගුව, රිසෝස් එකේ තියෙන මෙන්න මේ වගුව බොහොම සරලව මතක තියාගන්න පුළුවන්. හරි. බලන්න දුවේ පුතේ, මෙතන තියෙනවා අපිට මුලින්ම අපිට කියනවා බැක්ටීරියාව පෝෂණාකාරවල විවිධත්වයක් පෙන්වති. ඔවුන් අතර ප්‍රධාන පෝෂණාකාර හතරක් හඳුනාගෙන ඇත. ශක්ති සහ කාබන් ප්‍රභවය මත පදනම් වෙමින් ඒවා වර්ග කර ඇත. අපි දැන් කතා කළේ ඒක. බලන්න පහළ පෝෂණ ක්‍රමය. පළවෙනි පෝෂණ ක්‍රමය ප්‍රභා ස්වයංපෝෂී. ශක්ති ප්‍රභවය ප්‍රභානේ, එහෙනම් ආලෝකය. කාබන් ප්‍රභවය ස්වයංපෝෂීනේ. ස්වයංපෝෂී කෙනෙක්ගේ නම් මොකද්ද කාබන් ප්‍රභවය වෙන්න ඕන? කාබන් ඩයොක්සයිඩ් නැත්නම් අකාබනික කාබන්. නිදසුනට අපිට දෙනවා දම් සල්ෆර් සහ හරිත සල්ෆර් බැක්ටීරියා. දම් සල්ෆර් බැක්ටීරියා සහ හරිත සල්ෆර් බැක්ටීරියා කියන්නේ දෙන්නම හොඳින් මතක තියාගන්න. දෙන්නම ප්‍රභා සංශ්ලේෂණ හැකියාව සහිත ශුද්ධ ජීවීන්. මම ඔබට අමතර කාරණයක් විදිහට කියලා දෙන්නම්. එයාලගේ නම් හැදෙන විදිය ඔබට මතක නම් සල්ෆර් බැක්ටීරියා කියලා අපි හැඳින්නුවේ. දැන් ශාකයක ශාක ගත්තම ශාක උනත් ප්‍රභා ස්වයංපෝෂී. ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේදී යාලා අමුද්‍රව්‍යයක් විදිහට ජලය භාවිතා කරනවා. H2O භාවිතා කරනවා. එතකොට අතුරු ඵලයේ විදිහට ඔක්සිජන් පිට වෙනවා. ඒ විදිහට සමහර බැක්ටීරියා ඉන්නවා. ඒ බැක්ටීරියාවල ප්‍රභා සංශ්ලේෂණයේදී එයාලා භාවිතා කරන්නේ H2O වෙනුවට H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ්. H2O භාවිතා කරන ශාකවලින් O2 පිට වෙනවා වගේ මේ H2S භාවිතා කරන බැක්ටීරියා හදනවා සල්ෆර්. ඒ හදන සල්ෆර් ඒ බැක්ටීරියා සෛලය තුලම ගබඩා වෙනවා. මේ විදිහට බැක්ටීරියාව තුල සල්ෆර් ගබඩා වෙන බැක්ටීරියා වලට අපි පොදුවේ කියනවා සල්ෆර් බැක්ටීරියා. එතකොට දම් සල්ෆර් බැක්ටීරියා සහ හරිත සල්ෆර් බැක්ටීරියා කියලා නම් දෙකක් එන්න හේතුව තමයි එයාලා ඒ ප්‍රභා සංශ්ලේෂණය සඳහා භාවිතා කරන වර්ණකයේ ස්වභාවය. දම් පාටට හුරු වර්ණක භාවිතා කරන සල්ෆර් බැක්ටීරියා වලට අපි දම් සල්ෆර් බැක්ටීරියා කියලා කියනවා. කොළ පාටට හුරු, ඔය අපි දන්න කියන කොළ පාටට හුරු ප්‍රභා වර්ණක භාවිතා කරන සල්ෆර් බැක්ටීරියා වලට අපි කියනවා හරිත සල්ෆර් බැක්ටීරියා. එහෙනම් ප්‍රභා ස්වයංපෝෂී කියන කාණ්ඩය දැන් ඔබට මතකයි. ශක්ති ප්‍රභවය වෙන්නේ ප්‍රභා නිසා ආලෝකය මතක් කර කර කියන්න.
කාබන් ප්‍රභවය වෙන්නේ අකාබනික කාබන්, ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. උදාහරණ දෙකයි දම් සල්ෆර් සහ හරිත සල්ෆර් බැක්ටීරියා. දැන් මතකයෙන් කියන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩයේ ප්‍රභා විෂමපෝෂී. ප්‍රභා කියන්නේ ආලෝකය භාවිතා කරන නිසා ශක්තිය විදියට. හැබැයි එයාලා විෂමපෝෂී. ඒකට හේතුව එයාලා භාවිතා කරන්නේ කාබන් විදියට කාබනික කාබන්. බලන්න දෙවෙනි තීරුව වගුවේ ප්‍රභා විෂමපෝෂී, ශක්ති ප්‍රභවයේ ආලෝකය, කාබන් ප්‍රභවය කාබනික කාබන්, උදාහරණ දම් සල්ෆර් නොවන බැක්ටීරියා. බලන්න මතක තියාගන්න ලේසියිනේ දැන් අර අර්ථය දැනගත්තම. දම් පාටයි. ඇයි දම් පාට? මොන නිසාද? ප්‍රභාවර්ණක නිසා. එහෙනම් දම් පාට ප්‍රභාවර්ණක සහිතයි. ඒ කියන්නේ සූර්යාලෝකයේ භාවිතා කරනවා. හැබැයි සල්ෆර් නොවන බැක්ටීරියා. සල්ෆර් නොවෙන්නේ එයා තමන්ගේ ආහාර තමා විසින්ම හදාගන්න කෙනෙක් නෙමෙයි. සල්ෆර් ඉතුරු වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කළොත්. මෙයාලා සූර්යාලෝකයෙන් ශක්තිය ලබා ගන්න දම් පාට වර්ණක දැරුවට අර කලින් කතා කරපු අය වගේ ප්‍රභා සංශ්ලේෂයයි නෙමෙයි. මේක අපි කියන්නේ සල්ෆර් නොවන බැක්ටීරියා. දැන් අවබෝධයෙන් මතක තියාගන්න කටපාඩම් නොකර. දැන් උදාහරණයක් ගන්නකො දම් සල්ෆර් බැක්ටීරියා, දම් සල්ෆර් නොවන බැක්ටීරියා. දම් සල්ෆර් බැක්ටීරියා නම් සල්ෆර් ඉතුරු වෙන්නේ ප්‍රභා ස්වයංපෝෂී නිසා. දම් වුණාට සල්ෆර් නොවන බැක්ටීරියා නම් ඒ කියන්නේ ප්‍රභා වුණාට ප්‍රභා ශක්තිය භාවිතා කළාට එයා ස්වයංපෝෂී නොවන නිසා. එහෙනම් එයා ප්‍රභා විෂමපෝෂී. හරි, ඊළඟ කාණ්ඩ දෙක මෙන්න මේ විදියට රසායනික ද්‍රව්‍ය වලින් ශක්තිය ලබා ගන්න අය. රසායනික ස්වයංපෝෂී සහ රසායනික විෂමපෝෂී. අපි බලමු කොහොමද කාණ්ඩ දෙක එන්නේ කියලා. බලන්න වගුවේ තුන්වෙනි තීරුව. රසායනික ස්වයංපෝෂී. ශක්ති ප්‍රභවය වෙන්නේ අකාබනික රසායන ද්‍රව්‍ය. ඒක හරිනේ. අකාබනික රසායන ද්‍රව්‍ය වලින් තමයි එතකොට ඒගොල්ලා ශක්ති ප්‍රභවය සපය ගන්න. රසායන ද්‍රව්‍ය කියන එකයි වැදගත්. අපි අකාබනික කාබනික කියන එක ඊළඟට බලමු. කාබන් ප්‍රභවය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් නැත්නම් අකාබනික කාබන්. ඒකයි ස්වයංපෝෂී කියන්නේ. උදාහරණ වලට කියන මෙන්න මේ ශුද්ධ ජීවීන් කිහිප දෙනා ඔබ මතක තියාගත යුතුයි. නයිට්‍රොබැක්ටර් සහ නයිට්‍රොසොමොනාස්. ස්පෙලිංස් එක්ක මතක තියාගන්න. හරියටම මේ දෙන්නම අපිට නැවත හමු වෙනවා මේ පාඩමේදී නයිට්‍රජන් චක්‍රය යටතේ. නයිට්‍රජන් චක්‍රයේදීත් නයිට්‍රොබැක්ටර් සහ නයිට්‍රොසොමොනාස් කියන ශුද්ධ ජීවීන් දෙදෙනා අපිට හමු වෙනවා. ඒ වගේම තයෝබැසිලස් තයොක්සිඩන්ස්. තයෝබැසිලස් තයොක්සිඩන්ස් උත් අපිට නැවත කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාවේදී හමු වෙන ශුද්ධ ජීවියෙක්. මේ හැමෝම කරන්නේ ඒගොල්ල මොකක් හරි අකාබනික ද්‍රව්‍යයක්. දැන් නයිට්‍රොබැක්ටර් සහ නයිට්‍රොසොමොනාස් ගත්තොත් එහෙම ඒගොල්ල භාවිතා කරන්නේ නයිට්‍රජන් අඩංගු අයන වර්ග. ඇමෝනියම් සහ නයිට්‍රේට් වගේ නයිට්‍රයිට් වගේ අයන වර්ග ඒගොල්ල භාවිතා කරනවා අකාබනික රසායන ද්‍රව්‍ය. ඒවයින් ශක්තිය ලබා ගන්නවා. ඒ අතරේ කාබන් ලබා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් වලින්. ඒක තමයි රසායනික ස්වයංපෝෂීන්ගේ ස්වභාවය. මේ උදාහරණ තුන ඔබට ස්පෙලිංස් එක්ක නිශ්චිතව මතක තිබිය යුතුයි. අමතර උදාහරණ තියෙනවා මම ඒවා ඊළඟට පෙන්නන්නම්. නමුත් මේ උදාහරණ ඔබට නිශ්චිතව මතක තිබිය යුතුයි. ඊළඟට රසායනික විෂමපෝෂීන්ගේ ස්වභාවය තමයි අපි මොකද කරන්නේ? අපි ආහාර වලින් ශක්තිය ලබා ගන්නෙත් රසායනික ද්‍රව්‍ය වලින්. ඒ වගේම කාබන් ප්‍රභවය විදියට යොදා ගන්නෙත් කාබනික කාබන්. බලන්න වගුවේ අවසාන තීරුව රසායනික විෂමපෝෂීන් ගත්තම කාබනික රසායන ද්‍රව්‍ය තමයි ශක්ති ප්‍රභවය විදියට භාවිතා කරන්නේ. කාබනික රසායන ද්‍රව්‍ය. ඒතර කාබනික කියලා කියන්නේ දැනටමත් යම්කිසි ජීවියෙකු විසින් තිර කරන ලද කාබනික ද්‍රව්‍ය. කාබන් ප්‍රභවය වෙන්නේ කාබනික කාබන්. උදාහරණ වලට කියනවා බොහෝ බැක්ටීරියා. බොහෝ බැක්ටීරියාවන් පෙන්වන්නේ එතකොට රසායනික විෂමපෝෂීතාවය. මේ පොයින්ට් එක මතක තියාගන්න. බහුතරයක් බැක්ටීරියාවල බලා ගන්න පුළුවන් වෙන පෝෂණ ක්‍රමය මොකක්ද කියලා ඇහුවොත් ඔබෙන් පිළිතුර වෙන්නේ එතකොට මේ රසායනික විෂමපෝෂීන්. මම තව පොඩි කරුණක් ඔබට පෙන්වන්නම් මතක තබා ගන්න පහසු වෙන්න පොඩි තැනක්. දැන් රසායනික ද්‍රව්‍ය ශක්ති ප්‍රභවයේ විදියට භාවිතා කරන ශුද්ධ ජීවීන් ගත්තම එයාලගේ පෝෂණ ක්‍රමය එතකොට රසායනික පෝෂී කියන එකනේ. එතකොට රසායනික පෝෂී අයගේ ඒ ශක්ති ප්‍රභවය කාබනිකයිද අකාබනිකයිද කියලා පැටලෙන්න පුළුවන්. බලන්න මේ වගේ අවසාන තීරු දෙකේ ශක්ති ප්‍රභවය රසායනික ස්වයංපෝෂී නම් ශක්ති ප්‍රභවයේ තියෙන්නේ අකාබනික රසායන ද්‍රව්‍ය. රසායනික විෂමපෝෂී නම් ශක්ති ප්‍රභවයේ තියෙන්නේ කාබනික රසායන ද්‍රව්‍ය. එහෙනම් ඔබට පහසුවෙන් මතක තියාගත හැකි මෙහෙම. රසායනික ස්වයංපෝෂී වෙනකොට ස්වයංපෝෂී නිසා කාබන් ප්‍රභවය අකාබනිකයි.
කාබන් ප්‍රභවය අකාබනික වෙන රසායනික පෝෂියාගේ ශක්ති ප්‍රභවයත් අකාබනික රසායන ද්‍රව්‍ය. අනිත් අතට රසායනික විෂම පෝෂීන්ගේ කාබන් ප්‍රභවයත් කාබනික කාබන්. කාබන් ප්‍රභවය කාබනික කාබන් වෙනකොට ශක්ති ප්‍රභවයත් කාබනික රසායන ද්‍රව්‍ය. ඒක නිසා අර පැත්ත අකාබනිකයි නම් මේ පැත්තත් අකාබනිකයි. අර පැත්ත කාබනික නම් මේ පැත්තත් කාබනිකයි කියලා ඔබට මතක තියාගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වගුව හොඳින් මතක තියාගන්න. ඔබට අවශ්‍ය නම් වීඩියෝ එක මොහොතකට නතර කරලා හොඳින් මතක තියාගන්න. කොලයක් අරගෙන කීප සැරයක් ලියලා වගුව මතක තියාගන්න. මේක නිතරම ප්‍රශ්නය දෙන වැදගත් කොටසක්. හරි. ඊළඟට තව පොඩි කාරණයක් මෙන්න මේ වගුව බලන්න table 27.1 major nutritional modes. මේ ඇවිල්ලා කැම්බල් එකේ මේ සම්බන්ධව තියෙන වගුව අපි රිසෝස් එකේ තියෙන වගුවට අමතරව සමහර දේවල් කීපයක් වගුවේ තියෙන නිසා මේකේ තියෙන නිසා මම ඒකත් ඔබට ටක් ගාලා කියලා දෙන්නම්. පළවෙනි වර්ගය අපිට කියනවා autotrophs. ඒ කියන්නේ ස්වයංපෝෂීන්. ස්වයංපෝෂීන්ගේ පළවෙනි වර්ගය අපිට කියන්නේ photoautotrophs. ඒ කියන්නේ ප්‍රභා ස්වයංපෝෂීන්. energy source එක light. ශක්ති ප්‍රභවය වෙන්නේ ආලෝකය. කාබන් source එක carbon dioxide. ඒක විතරයිනේ අපි කිව්වේ. හැබැයි බලන්න තව එකක් අපිට පෙන්නනවා බයිකාබනේට් අයන. මතක තියාගන්න අකාබනික කාබන් ප්‍රභවය වීම කාබන් ඩයොක්සයිඩ් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අකාබනික කාබන් කියන එක කාබන් ඩයොක්සයිඩ් වෙන්නත් පුළුවන්. සමහර විට බයිකාබනේට හෝ රිලේටඩ් කම්පවුන්ඩ්ස් හෝ ඒ සම්බන්ධ වෙනත් සංයෝග වෙන්නත් පුළුවන්. ඒකත් සටහන් කරලා තියාගන්න අමතරව පොඩි කාරණයක් විදියට. types of organisms මේ தත්ත්වය පෙන්වන අයට උදාහරණ කවුද? photosynthetic prokaryotes, for example cyanobacteria, plants, certain protists, for example algae. එතකොට අපි දැන් මේ කතා කරන්නේ බැක්ටීරියා ගැනනේ. බැක්ටීරියා වල පෝෂණ විවිධත්වයනේ. ඒක නිසා උතන උදාහරණ වලින් අපිට cyanobacteria මතක තියාගන්න පුළුවන් අරිට අමතරව. ඒ කියන්නේ කලින් අපි සාකච්ඡා කරපු දම් සල්ෆර් බැක්ටීරියා සහ හරිත සල්ෆර් බැක්ටීරියා කියන අයට අමතරව cyanobacteriaත් අපිට එකතු කරන්න පුළුවන්. දෙවෙනි එක chemototrophs. chemototrophs කියලා කියන්නේ රසායනික ස්වයංපෝෂීන්. energy source එක අපිට කියනවා inorganic chemicals. ඒ කියන්නේ අකාබනික රසායන ද්‍රව්‍ය වලින් යැපෙන අය. අපේ රිසෝස් එකේ තියෙන වගුවේ නම් තුන්වෙනි තීරුවේ හිටපු රසායනික ස්වයංපෝෂීන් ගැනයි මේ කියන්නේ. inorganic chemicals such as H2S, NH3 or Fe2+. ඒ උදාහරණ කීපය ඔබට එකතු කරන්න පුළුවන් අපේ රිසෝස් එකේ තියෙන වගුවේ තුන්වෙනි තීරුවට රසායනික ස්වයංපෝෂීන් ගැන කියන තීරුවට අකාබනික රසායන ද්‍රව්‍ය විදියට භාවිතා කරන දේවල් තමයි H2S, hydrogen sulfide, NH3 ammonia හෝ Fe2+ වගේ දේවල් ගන්න පුළුවන්. ඒගොල්ලත් කාබන් ප්‍රභවය විදියට යොදාගන්නේ අකාබනික කාබන්. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් හෝ බයිකාබනේට් වගේ සංයෝග තමයි භාවිතා කරන්නේ. හරිද? බලන්න මේ කැම්බල් එකේ තියෙන වගුවේ රසායනික ස්වයංපෝෂීන් සම්බන්ධව දකුණු පැත්තේ කෙළවරේ තියෙන කොටුවේ උදාහරණය අපිට කියනවා unique to certain prokaryotes. එතන වැදගත් පොයින්ට් එක තමයි මේ රසායනික ස්වයංපෝෂීතාවය කියන එක එතකොට තියෙන්නේ ප්‍රාග්ඥෂ්ටිකයන්ගේ විතරයි. ඒක තියෙන්නේ සමහර ප්‍රාග්ඥෂ්ටිකයන්ගේ විතරයි. For example sulfolobus. sulfolobus කියන උදාහරණය කියන්නේ අපි ලියලා මතක තියාගන්න උදාහරණයක් විදියට විද්‍යාත්මක නාමයකින් මතක තියාගන්නවා නම් sulfolobus වගේ කට්ටිය මතක තියාගන්න පුළුවන්. ඒක තමයි අපිට කැම්බල් එකේ දෙන උදාහරණය. හරි, ඊළඟට කලින් අපි දෙවනියට කතා කරපු උදාහරණය කැම්බල් එකේ අපිට දෙනවා ඊළඟට photoheterotrophs. photoheterotrophs කියලා කියන්නේ photo කියන්නේ ප්‍රභා, heterotrophs කියන්නේ විෂම පෝෂීන්. ඒ කියන්නේ මේ කතා කරන්නේ ප්‍රභා විෂම පෝෂීන් ගැන. සූර්යාලෝකයෙන් ශක්තිය කාබනික සංයෝග වලින් කාබන් ගන්නවා. ඒකත් අපිට කියන්නේ unique to certain aquatic and salt loving prokaryotes. මතක තියාගන්න මේ தત્ත්වයේ තියෙන ප්‍රභා විෂම පෝෂීතාවය කියන එක තියෙන්නේ සමහර ජලජ සහ ලවණකාමී ප්‍රාග්ඥෂ්ටිකයන්ගේ විතරයි. ලියලා මතක තියාගන්න සමහර ජලජ සහ ලවණකාමී ප්‍රාග්ඥෂ්ටිකයන්ගේ තමයි මේක බලා ගන්න පුළුවන්. උදාහරණ දෙකක් අපිට දීලා තියෙනවා. මේකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට Rhodobacter සහ Chloroplexus. මේව මතක, ඒ කියන්නේ කටපාඩම් කරලා මතක තියාගන්න ඕනේ නැහැ. මම නැවත වතාවක් කියන්නේ මේ අමතර දැනුම සඳහායි මම මේක කියන්නේ. Rhodobacter සහ Chloroplexus වගේ උදාහරණ අපිට ගන්න පුළුවන් මේ අපි කතා කරන
ප්‍රභා විෂම පෝෂීන්ට උදාහරණ විදියට. ඊළඟට අවසාන කාණ්ඩය 4 වෙනි කාණ්ඩයේ කීමෝ හෙටරෝට්‍රොප්ස් රසායනික විෂම පෝෂීන් ආකාර කීපයක්. එතකොට ඒකෙදී ශක්ති ප්‍රභවය වෙන්නේ ඒ වගේම කාබන් ප්‍රභවය වෙන්නේ කාබනික සංයෝග. උදාහරණ කියනවා many prokaryotes. කලින් කිව්වා වගේ බොහෝ බැක්ටීරියා අයිති වෙන්නේ මේ කාණ්ඩයට. for example clostridium. Clostridium, ඒ කියන්නේ Clostridium කියලා කියන්නේ ඔය වගේ විෂම පෝෂී රසායනික විෂම පෝෂී බැක්ටීරියාවකට උදාහරණයක්. මූලික වශයෙන් මෙන්න මේ වගුව රිසෝස් එකේ තියෙන මෙන්න මේ වගුව මතක තබා ගැනීම හොඳටම ප්‍රමාණවත්. නමුත් අමතර කරුණු කීපයකුත් මම ඒකත් එක්කම කියලා දුන්නා. අපි ඔය කතා කරේ බැක්ටීරියාවල තියෙන පෝෂණ විවිධත්වය ගැන. විභාගෙදී නිතර ප්‍රශ්න දෙන මාතෘකාවක්. ඒක නිසා හොඳින් පාඩම් කරගන්න මේ වගුව හොඳින් මතක තබා ගැනීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. හරි. අපි ඊළඟට බලමු බැක්ටීරියාවල තියෙන පරිවෘත්තීය විවිධත්වය මොන වගේද කියන එක, ශ්වසන විවිධත්වය මොන වගේද කියන එකත් එක්ක. හරි. ඊළඟට අපි කතා කරන්නේ බැක්ටීරියාවල තියෙන ශ්වසන විවිධත්වය. එහෙමත් නැත්නම් කායික විද්‍යාත්මක පරිවෘත්තික විවිධත්වය ගැන. මෙතනදී මූලික වශයෙන් අපිට බලපාන නිර්ණායකය තමයි මේ එක එක ශුද්ධ ජීවීන්ට ඔක්සිජන් ධාරණය කිරීමේ හැකියාව. ඔක්සිජන් ධාරණය කිරීමේ හැකියාව කියන්නේ තමන්ගේ ශ්වසන ක්‍රියාවලියට ඔක්සිජන් භාවිතා කරන හෝ නොකරන ආකාරය මත තමයි මේ වර්ගීකරණය සිද්ධ වෙන්නේ. මේක බොහොම සරල වර්ගීකරණයක්. පළවෙනි අවස්ථාවෙන්ම මම මේ පැහැදිලි කරන අවස්ථාවෙන්ම ඔබට මතක තියාගන්න පුළුවන්. හරිද? පළවෙනි කාණ්ඩය තමයි අනිවාර්ය සායු. නමේම තියෙනවනේ. අනිවාර්ය සායු කියලා කියන්නේ පැවැත්ම සඳහා ශුද්ධ ජීවියාගේ පැවැත්ම සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙන අය. මේගොල්ලන්ගේ පැවැත්ම සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙන්න හේතුව තමයි මෙයාලා ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් තමයි ශක්තිය නිපදව ගන්න. ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවා. ඒ කියන්නේ සායු ශ්වසනයේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මෙයාලා පවත්ව ගන්නවා. ඒතර සායු ශ්වසනයේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් අර NADH සහ FADH2 වගේ සංයෝග ඔක්සිකරණය කරලා ශක්තිය හදන්න ඔක්සිජන් අත්‍යවශ්‍යයිනේ. ඒ ඔක්සිජන් ඕන අයට අපි කියනවා අනිවාර්ය සායු කියලා. ඒ කියන්නේ පැවැත්ම සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍යයි. සරල උදාහරණයක් ඇසෙටෝබැක්ටර්. ඇසෙටෝබැක්ටර් හොඳින් මතක තියාගන්න ACE එක්කෙනා නෙමෙයි මෙතන අපි උදාහරණයට ගන්න. ඒත් වැරදි නෑ. නමුත් ඇසෙටෝබැක්ටර් කියන්නේ ඔය විනාකිරි කර්මාන්තයේදී එහෙම යොදා ගන්න සායු ශුද්ධ ජීවියා. ස්පෙලිංස් එක්ක මතක තියාගන්න මේ වගුවේ ඇසෙටෝබැක්ටර් හරියටම මතක තියෙන්න ඕන. එයා තමයි අපි අනිවාර්ය සායු වලට උදාහරණයට ගන්න. ඊළඟට අනිවාර්ය නිර්වායු. ඒකත් නමේම තියෙනවානේ. අනිවාර්ය නිර්වායු. එයාලට ජීවත් වෙන්න නම් අනිවාර්යෙන්ම ඔක්සිජන් රහිත තත්ත්ව තියෙන්න ඕන. මෙයාලට ඔක්සිජන් අනිවාර්යෙන් තියෙන්න ඕන වගේ අනිවාර්ය සායු අයට ඔක්සිජන් අනිවාර්යෙන් තියෙන්න ඕන වගේ අනිවාර්ය නිර්වායු අයට අනිවාර්යෙන්ම මොකක් වෙන්න ඕනද? ඔක්සිජන් නැති වෙන්න ඕන. මෙයාලට ඔක්සිජන් සහිත විට පවතින්න බෑ. ඔක්සිජන් තියෙනකොට පවතින්න බෑ. පැසීම මගින් තමයි මෙයාලා ශක්තිය නිපදව ගන්න. පැසීම කියලා කියන්නේ නිර්වායු ශ්වසනය. පැසීම මගින් ශක්තිය නිපදව ගන්නවා කියන්නේ නිර්වායු ශ්වසනය මගින් තමයි ශක්තිය නිපදව ගන්න. උදාහරණයක් Clostridium. Clostridium කාණ්ඩයේ උදාහරණයක් Clostridium tetani ඔයාලට මතකයිනේ. පිටගැස්ම රෝගකාරක බැක්ටීරියාව ගත්තම එයා අනිවාර්ය නිර්වායු බැක්ටීරියාවක්. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් පිටගැස්ම රෝගය ඇති වෙන්න අවදානමක් තියෙන විදියට මලකඩ කාපු දෙයකට අපේ ඇගේ තුවාලයක් ඇති වුණොත් එහෙම ඒ තුවාලය පිරිසිදු කිරීම සඳහා සර්ජිකල් ස්පිරිට් වලට වඩා සුදුසුයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. සර්ජිකල් ස්පිරිට් දන්න නිසා නෙමෙයි, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් ඒ තුවාලය සුද්ධ කිරීම වඩා හොඳයි. ඒකට හේතුව තමයි දැන් අවස්ථා සම්බන්ධයෙන් හිතා ගන්නකො. මේ රෝගය ඇති කරන්නේ පිටගැස්ම රෝගය ඇති කරන්නේ මලකඩවල ඉන්න Clostridium tetani කියන අනිවාර්ය නිර්වායු බැක්ටීරියාව. ඒ අනිවාර්ය නිර්වායු බැක්ටීරියාවට ඔක්සිජන් විෂයි. ඔබ දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තුවාලයකට දැම්මම එයා බිඳෙනවා ජලය සහ ඔක්සිජන් බවට. එතකොට ඒ හැදෙන ඔක්සිජන් තුවාලය තුල ඉන්න Clostridium tetaniට හානි කරනවා. ඒක නිසා එයා විනාශ වෙනවා. ඒ අනිවාර්ය නිර්වායු ජීවියෙක් නිසා. එහෙනම් ඔනෝකයි මුල් ආකාර දෙක. අනිවාර්ය සායු අපි සාරාංශයෙන් මතක තියාගමු. අනිවාර්ය සායු පැවැත්ම සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍යයි. ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් තමයි ශක්තිය නිපදව ගන්න. උදාහරණය ඇසෙටෝබැක්ටර්. ඊළඟට අනිවාර්ය නිර්වායු කියන්නේ ඔක්සිජන් සහිත විට පැවතිය නොහැකි ඔක්සිජන් එයාලට විෂයි
පැසීම මගින් තමයි ශක්තිය නිපදවගන්නේ. උදාහරණය ක්ලොස්ට්‍රීඩියම්. හරි, ඒ දෙන්න මතකයි. හරි, ඊළඟට වෛකල්පිත නිර්වායු. වෛකල්පිත කියන්නේ විකල්පයක් ලෙස නිර්වායු. එහෙනම් මෙහෙම හිතන්නකෝ. විකල්පයක් ලෙස නිර්වායු නම් සාමාන්‍යයෙන් කරන්න ඕනේ එතකොට ස්වායුෂසනය. හරි, සාමාන්‍ය අවස්ථාවේදී ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් මෙයාලා වගේම ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් ශක්තිය නිපදව ගන්න ඔක්සිජන් සහිත තත්ත්වයට තේ වැඩිපුර වර්ධනය වෙන්න කැමති කාණ්ඩයක් තමයි වෛකල්පිත නිර්වායු කියන්නේ. එන ඔක්සිජන් තියෙනකොට තමයි යාලා ඉන්න කැමති. ඔක්සිජන් ඉන්නකොට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා වර්ධනය වෙන්න. ඒ ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කරමින් ඔක්සිජන් භාවිතා කරමින්. නමුත් ඔක්සිජන් රහිත තත්ත්වයක් ආවොත්, ඔක්සිජන් නැති තත්ත්වයක් ආවොත් පැසීම භාවිතා කරලා නිර්වායු පරිසරවල ඉන්නත් මෙයාට පුළුවන්. එතකොට ඔක්සිජන් තියෙන තත්ත්වයට තේ සායුෂසනය කරන්නත්, ඔක්සිජන් රහිත තත්ත්වයට තේ නිර්වායුෂසනය කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ අයට අපි කියනවා වෛකල්පිත නිර්වායු ශුද්ධ ජීවීන් කියලා. සාමාන්‍යයෙන් සායුෂසනය බැරි නම් නිර්වායු ශ්වසනය, වෛකල්පිත නිර්වායු. උදාහරණ එස්චෙරිෂියා කෝලි. ඊ කෝලි කියලා අපි සරලව කියන්නේ. අපි මෙතෙන්දි කතා කරන්නේ බැක්ටීරියාවල විවිධත්වය නිසා අපි උදාහරණයට කියන්නේ එස්චෙරිෂියා කෝලි නැත්නම් ඊ කෝලි. නමුත් මේකට ගොඩක් ප්‍රසිද්ධ උදාහරණය වෙන්නේ සැකරොමයිසිස්. සැකරොමයිසිස් නැත්නම් යීස්ට්. එයා දිලීරයක් නිසා අපි මෙතෙන්දි උදාහරණයට ගන්න නැහැ. නමුත් අමතර කාරණයක් විදිහට එයාවත් මතක තියාගන්න. සැකරොමයිසිස් ගත්තම එයාගේ තියෙන්නේ මෙන්න මේ වෛකල්පිත නිර්වායු කියන తত্ত্বය. අවසාන එක විශේෂයි, ශුද්‍රවාතකාමී. ශුද්‍රවාතකාමී අයගේ තියෙන්නේ එයාලට ඔක්සිජන් ඕන. එයාලා හරිම ඩිමාන්ඩින්. කියන්නේ ඔක්සිජන් ඕන, හැබැයි හරි මට්ටමටම දෙන්නත් ඕන. ඕනවට වඩා වැඩි වුණාමත් හරියන්නේ නැහැ. එහෙනම් මෙහෙම මතක තියාගන්නකෝ, වාතයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණයකදී විතරක් ජීවත් වෙන ජීවීන්ට අපි කියනවා ශුද්‍රවාතකාමී. ශුද්‍රවාතකාමී අයගේ විශේෂත්වය තමයි යාලට ඔක්සිජන් ඕන, හැබැයි වායුගෝලයේ තියෙන තරම් ඔක්සිජන් සාන්ද්‍රණයකට වඩා අඩු සාන්ද්‍රණයකින් තියෙන්න ඕනේ. ඒ නිසා ගොඩක් වෙලාවට මෙයාලා ඉන්නේ ඔක්සිජන් තියෙන නමුත් වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් පවතින ස්ථානවල. විශේෂයෙන්ම පසේ එහෙම මෙයාලා වැඩිපුර බලා ගන්න පුළුවන්. උදාහරණය වෙන්නේ ලැක්ටෝබැසිලස්. ලැක්ටෝබැසිලස් කාණ්ඩයට අයිති වෙන ශුද්ධ ජීවීන් ගත්තම එයාලා ශුද්‍ර වාතකාමී කියන කාණ්ඩයටයි අයිති වෙන්නේ. එහෙනම් කාණ්ඩ හතර මතකයි. අනිවාර්ය සායු ඔක්සිකාරක පොස්පොරයිලීකරණය විතරයි කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඔක්සිජන් ඕන. උදාහරණය ඇසටෝබැක්ටර්. අනිවාර්ය නිර්වායු පැසීමෙන් තමයි ශක්තිය නිපදව ගන්නේ. එයාලට ඔක්සිජන් තියෙනකොට ඉන්න බෑ. උදාහරණය ක්ලොස්ට්‍රිඩියම්. සාමාන්‍යයෙන් සායුෂසනය කරන්නේ ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කරන්නේ. නමුත් අවශ්‍ය වෙලාවට නිර්වායුෂසනයෙන් පැසීමෙන් ජීවත් වෙන්නත් පුළුවන්. එයාලට අපි කියනවා වෛකල්පිත නිර්වායු. උදාහරණය ඊ කෝලි. අවසාන වශයෙන් ශුද්‍ර වාතකාමී ඔක්සිජන් තියෙන්නත් ඕන, හැබැයි ඒ ඔක්සිජන් තියෙන්න ඕන වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩුවෙන්. එතකොට අපි යාලට කියනවා ශුද්‍ර වාතකාමී. උදාහරණය වෙන්නේ ලැක්ටෝබැසිලස්. එහෙනම් ඔක්සිජන් ධාරණය කිරීමේ හැකියාව මත අපිට බැක්ටීරියා බෙදන්න පුළුවන් මෙන්න මෙහෙමයි. අවසාන කාරණා දෙක, මේ බැක්ටීරියා කියන මාතෘකාවේ අවසාන කාරණා දෙක අපි මේ දෙක බලලා අද වීඩියෝ එකේ වැඩ ටික ඉවර කරමු. මේ තියෙන්නේ බැක්ටීරියාවල තියෙන තවත් ලක්ෂණ දෙකක්. ඒ තමයි නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව. හරිද? නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම නැත්නම් නයිට්‍රජන් ෆික්සේෂන් කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. නයිට්‍රජන් තිර කිරීමේදී සිද්ධ වෙන්නේ වායුගෝලයේ තියෙන N2 එමත් නැත්නම් වායුගෝලීය නයිට්‍රජන් අරගෙන ඒක පත් කරනවා NH3 නැත්නම් ඇමෝනියා හෝ නැත්නම් පසින් ප්‍රෝටෝන ලබාගෙන H+ ලබාගෙන NH4+ ඇමෝනියම් අයන බවට. මෙන්න මේ පරිවර්තනයට නයිට්‍රජන් තිර කිරීමේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ පරිවර්තනයේ වායුගෝලීය නයිට්‍රජන් ලබාගෙන ඒවා පසේ තියෙන NH3 හෝ NH4+ බවට පත් කරනවා. මේ ක්‍රියාවලියේ තියෙන වැදගත්කම තමයි අංක 1 මේ වැඩේ කරන්න පුළුවන් ප්‍රාග්ඥෂ්ඨිකයන්ට විතරයි. හොඳින් මතක තියාගන්න, නයිට්‍රජන් තිර කිරීම කරන්න පුළුවන් ප්‍රාග්ඥෂ්ඨිකයන්ට විතරයි. ශූන්‍යෂ්ඨිකයන්ට මේ හැකියාව නැහැ. ඒ වගේම ශාකවල පැවැත්ම සඳහා, ශාකවල පෝෂණය සඳහා මේ ක්‍රියාව ඉතාම වැදගත්. ඒකට හේතුව තමයි ශාකවලට වායුගෝලයෙන් නයිට්‍රජන් ලබාගෙන
ශාක දේහය තුළ තියෙනවා ඇමයිනෝ අම්ල ඊට පස්සේ නියුක්ලියික් අම්ල ඒවා හදන්න බෑ. ඒක නිසා ශාකයට නයිට්‍රජන් උරා ගන්න පුළුවන් පසෙන් ඇමෝනියම් අයන, නයිට්‍රේට් අයන, නයිට්‍රයිට් අයන බවට පත් වුණොත් විතරයි. ඒ නිසා එහෙම පත්වීම සඳහා නයිට්‍රජන් තිර කිරීම කියන්නේ ඉතා වැදගත් ක්‍රියාවක්. එතකොට මේ හැකියාව තියෙන්නේ ප්‍රාග්ඥෂ්ටිකයන්ට විතරයි. හැබැයි ප්‍රාග්ඥෂ්ටිකයන් අතරිනුත් සමහරුන්ට විතරයි. හැම ප්‍රාග්ඥෂ්ටිකයටමත් නයිට්‍රජන් තිර කරන්න බෑ. ඒ නයිට්‍රජන් තිර කරන අය අපිට බෙදන්න පුළුවන් තවදුරටත් ආකාර දෙකක් යටතේ. හරිද? එක විදියක් අපිට කියන්න පුළුවන් සමහර වෙලාවට නයිට්‍රජන් තිර කිරීම මෙයාලා කරනවා නිදහස් වාසී විදියට. නිදහස් වාසී, නිදලි වාසී කියලාත් කියනවා. දැන් අපි ඒකට කියන්නේ නිදහස් වාසී. නිදහස් වාසී අයට උදාහරණය වෙන්නේ ඇසොටෝබැක්ටර්. ඇසොටෝබැක්ටර්. පරිස්සම් වෙන්න ACE කියලත් එක්කෙනෙක් ඉන්නවා. අපි කලින් ලිව්වා අනිවාර්ය ස්වායු වලට උදාහරණයේ විදිහට කලින් ලිව්වේ ඇසෙටෝබැක්ටර්. ACETOBACTER. එයා නෙමෙයි මේ ඇසෙටෝබැක්ටර්. AZO. මෙයා ඇවිල්ලා පසේ නිදලිවාසීව ජීවත් වෙන නැත්නම් නිදහස් වාසීව ජීවත් වෙන පසේ තනියම ඉඳගෙන මෙන්න මේ විදිහට නයිට්‍රජන් තිර කරන පාංශු බැක්ටීරියාවක්. එයාගේ නම ඇසෙටෝබැක්ටර්. එහෙනම් ඔබට දැන් තේරෙනවා ඇති පසේ තනියම ඉඳගෙන තනියෙන් ඉන්න ගමන් නයිට්‍රජන් තිර කරනවා නම් ඒ අයට අපි කියනවා කවුරු කියලාද? නිදහස් වාසී නයිට්‍රජන් තිරකාරක ශුද්ධ ජීවීන්. උදාහරණය වෙන්නේ ඇසෙටෝබැක්ටර්. හොඳම උදාහරණය වෙන්නේ ඇසෙටෝබැක්ටර්. සහජීවීව ඉඳගෙන එහෙමත් නැත්නම් තවත් කෙනෙකුගේ උදව්ව ඇතිව. සහජීවී කියන්නේ ඒකයි. වෙනත් ජීවී විශේෂයකට අයිති වෙනත් ජීවියෙක් එක්ක එකට ඉඳගෙන නයිට්‍රජන් තිර කිරීම කරනවා නම් ඒකට අපි කියනවා සහජීවී නයිට්‍රජන් තිර කිරීම. උදාහරණය රයිසෝබියම්. රයිසෝබියම් කියන බැක්ටීරියාව ගත්තම මේ රයිසෝබියම් කියන බැක්ටීරියාව ජීවත් වෙන්නේ මෙන්න මේ ඔබ දකින විදිහේ ශාක වර්ගයක. මේ ඇවිල්ලා රනිල කුලයේ ශාක. රනිල කුලයේ ශාකවල මුල තුල මූල ගැටිති හදාගෙන අන්න ඒකේ ජීවත් වෙන රයිසෝබියම් ගත්තම ඒ රයිසෝබියම්ට තියෙන්නේ සහජීවී නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව. එහෙනම් සරලව මතක තියාගන්න මෙහෙම නයිට්‍රජන් තිර කරනවා කියන්නේ මෙන්න මේකයි. ඒ හැකියාව තියෙන්නේ ප්‍රාග්ඥෂ්ටිකයන්ට විතරයි. ප්‍රාග්ඥෂ්ටිකයන් අතරිනුත් සමහරුන්ට විතරයි. සියලුම ප්‍රාග්ඥෂ්ටිකයන්ට මේ වැඩේ කරන්න බෑ. නයිට්‍රජන් තිර කිරීම ප්‍රධාන ක්‍රම දෙකකට සිදු කළ හැකි. එකක් තමයි නිදහස් වාසීව තනියම ඉඳගෙන නයිට්‍රජන් තිර කිරීම. උදාහරණයක් ඇසෙටෝබැක්ටර්. තව ආකාර ඉන්නවා. තව ආකාර ගණනාවක් අපිට කියන්න පුළුවන්. ඉස්සරහදී ඒ අය හමු වෙනවා. මම මෙතෙන්දී ඒ ටික ලියන්න යන්නේ නැහැ. මොකද ඔබට තවම මේ පිළිබඳව අවබෝධයක් නැති නිසා. විශේෂයෙන්ම ඉස්සරහට සයනෝබැක්ටීරියා ගැන කතා කරනකොට අපිට ඒ ගැන සවිස්තරාත්මකව කියන්න පුළුවන්. ඇසෙටෝබැක්ටර් ගත්තම එයා නිදහස් වාසී කෙනෙක්. සහජීවී විඳගෙන තවත් කෙනෙක් එක්ක එකතු වෙලා නයිට්‍රජන් තිර කරන අය ඉන්නවා. උදාහරණයක් රයිසෝබියම්. මෙයා රනිල කුලයේ ශාකවල මුල තුල මූල ගැටිති හදාගෙන ඉන්නවා. ඒ මූල ගැටිති තුල ඉන්න රයිසෝබියම් නයිට්‍රජන් තිර කරලා ශාකයට ලබා දෙනවා. තව උදාහරණ අපිට මෙතෙන්ට කියන්න පුළුවන්. ඔයගලන්ට මතක ඇති ඇනබීනා සයිකඩෑරුම් කියන කෙනා සීකස් ශාකයේ කොරල් හැඩති මුල් තුල හිටියා. ඒ වගේම ඇනබීනා ඇසොල්ලේ කියන කෙනා ඇසොල්ලා කියන ශාකයේ තුල හිටියා. ඒ වගේ උදාහරණ තියෙනවා. අපි ඒව ඉදිරියේදී කතා කරමු. දැනට ඔබ මතක තියාගන්න ඕනේ මේ දෙක පමණයි. හරි. එතකොට ඔකයි නයිට්‍රජන් තිර කිරීම ගැන කතාව. බැක්ටීරියා ගැන අවසාන කාරණය. මේ අපි දැන් කතා කරන මාතෘකාවේ අවසාන කොටස තමයි බැක්ටීරියාවල ප්‍රජනනය. හරිද? එතකොට ඔබ දන්නවා බැක්ටීරියා කියන්නේ බොහොම සරල ජීවී කාණ්ඩයක්නේ. තාම සරල නොදියුණු ජීවී කාණ්ඩයක්. ඒක නිසා බැක්ටීරියාවල ප්‍රජනනයත් බොහොම සරලයි. බැක්ටීරියාවල ප්‍රජනනය ගත්තම මේක මූලික වශයෙන් සිද්ධ වෙන ක්‍රම දෙකක් අපිට පෙන්වන්න පුළුවන්. එකක් තමයි අලිංගික ප්‍රජනනය. අනිත් එක තමයි ලිංගික ප්‍රජනනය. එතකොට අලිංගික ප්‍රජනනය ගත්තම මේක තමයි ගොඩක් බහුලව බැක්ටීරියාවල සිද්ධ වෙන ප්‍රජනන ක්‍රමය. අලිංගික ප්‍රජනනයත් වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. බැක්ටීරියාවල අලිංගික ප්‍රජනනය සිදු වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එයින් ප්‍රධානම වෙන්නේ ද්විඛණ්ඩනය බොහොම සරල ප්‍රජනක ක්‍රමයක්. තනි බැක්ටීරියා සෛලයක් තියෙනවා.
මෙයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය ටික. හරිද? සෛලය මම බොහොම සරලව පෙන්නන්නේ. සෛලය තමන්ගේ ළඟ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය ගොඩවල් දෙකක් විදියට ඩබල් කරගන්නවා. සෛල දෙකට කැඩිලා ප්‍රවේණික ද්‍රව්‍ය වෙන් වෙන විදියට සෛල දෙකට කැඩිලා බැක්ටීරියා සෛල දෙකක් බවට පත් වෙනවා. මේක ඌනනයක් හෝ අනූනනයක් නොවෙන ඉතාම සරල විභාජන ක්‍රමයක්. බැක්ටීරියාවන්ට තියෙන්නේ, ප්‍රාග්ඥස්ටිකයන්ට තියෙන්නේ සරල විභාජනය. අලිංගික ප්‍රජනනය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ එතකොට දිකණ්ඩනය හරහා. ඒක තමයි ප්‍රධාන ක්‍රමය. ඊට අමතරව සමහර වෙලාවට සමහර බැක්ටීරියාවල කඩකඩවීම සහ අංකුරණය කියන ක්‍රමත් තියෙන්න පුළුවන්. කඩකඩවීම සහ අංකුරණය. අංකුරණය. සවිස්තරාත්මක විස්තර පසුවට බලමු. මම සරලව ඔබට කියලා දෙන්නම් මේ ආකාර දෙකේ මොකද්ද වෙන්නේ කියන එක. විශේෂයෙන්ම සූත්‍රිකාමය බැක්ටීරියාවල. දැන් සයනොබැක්ටීරියා වගේ සමහරුන්ගෙත් මේක තියෙනවා. සූත්‍රිකාමය බැක්ටීරියාවක් ගත්තම, සූත්‍රිකාවක් කියන්නේ එක පේලියට තියෙන බැක්ටීරියාවක් ගත්තම ඒ සූත්‍රිකාව කෑලි කීපයකට කැඩිලා ඒ කැඩුන කෑලි වලින් අලුත් ජීවීන් නැති වෙනවා නම් ඒකට අපි කියනවා කඩ වීම. කඩ වීමේදී වෙන්නේ සූත්‍රිකාවක් තියෙනවා. සූත්‍රිකාව කෑලි කෑලි වලට කැඩෙනවා. ඒ කැඩුන කෑලි වලින් අලුත් බැක්ටීරියා ඇති වෙනවා. ඒකට අපි කියනවා කඩ වීම. අංකුරණයේදී වෙන්නේ මාතෘ සෛලයෙන් නැතිවෙන නෙරුමක් දුහිතෘ සෛලයක් බවට පත් වෙලා වෙන් වෙලා යනකොට ඒකට අපි කියනවා අංකුරණය. ඔන්න එක සෛලයක් තියෙනවා, මාතෘ සෛලයක් තියෙනවා. මේ මාතෘ සෛලයේ පොඩි නෙරුමක් අර මේ වගේ දෙකට කැඩෙනවා නෙමෙයි, මෙන්න මේ වගේ. අංකුරණයේදී වෙන්නේ හිතන්න මෙහෙම තියෙනවා මාතෘ සෛලය. මේ මාතෘ සෛලයෙන් පොඩි නෙරුමක් එළියට එනවා. ඒ නෙරුම පොඩ විශාල වෙලා, ඔහොම විශාල වෙලා සෛල දෙක වෙන් වෙලා යනවා. මේ දිකණ්ඩනයේදී වෙන්නේ හරියට සමාන භාග දෙකකට බෙදෙන එකනේ. අංකුරණයේදී එහෙම නෙමෙයි. අංකුරණයේදී වෙන්නේ ඉස්සෙල්ලා මාතෘ සෛලය තියෙනවා. ඒකෙන් පොඩි නෙරුමක් විදියට හටගෙන ඒකෙන් මෙයා වෙන් වෙලා යන එක. සවිස්තරාත්මකව අපි ප්‍රජනනයේ පාඩමේදී ওই විස්තර සාකච්ඡා කරනවා. ඊළඟට බැක්ටීරියාවල ලිංගික ප්‍රජනනයකුත් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? මේක සිද්ධ වෙන්නේ ඉතා කලාතුරකින්. ලිංගික ප්‍රජනනය සිද්ධ වෙන්නේ කලාතුරකින්. වැඩිපුර සිද්ධ වෙන්නේ මොන ප්‍රජනනයද? අලිංගික ප්‍රජනනය. කලාතුරකින් සිද්ධ වෙන මේ ක්‍රමයට අපි කියනවා සංයුග්මනය. සංයුග්මනය නැත්නම් කන්ජුගේෂන් කියලා අපි කියනවා ඉංග්‍රීසි වලින් සංයුග්මනය. ඒකට මේකෙන් වෙන දේ තමයි ජීවින්ගේ ලක්ෂණ හුවමාරු වීමක්. එමත් නැත්නම් ලක්ෂණ මිශ්‍ර වීමක් මේ හරහා සිද්ධ වෙනවා. මේකයි මෙයාගේ තියෙන විශේෂත්වය. ලක්ෂණ මිශ්‍ර වීමක් වෙන නිසා අපි මේකට කියනවා ලිංගික ප්‍රජනනයක් කියලා. නමුත් අර ශූන්‍යෂ්ඨිකයන්ගේ සිද්ධ වෙන සත්‍ය ලිංගික ප්‍රජනනයේදී වගේ ජන්මානුසෑදීමක් මේකෙදි සිද්ධ වෙන්නේ නැහැ. ජන්මානුසෑදීමකින් තොරව වුණත් ජීවියාගේ ලක්ෂණ මිශ්‍ර වීමක් සිද්ධ වෙන නිසා අපි මේකටත් ලිංගික ප්‍රජනනයක් කියලා කියනවා. එහෙමනම් සරලව කියනවා නම් බැක්ටීරියාවල ප්‍රජනනය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ අලිංගික ප්‍රජනනයෙන්. ඒකෙනුත් වැඩි වශයෙන්ම සිද්ධ වෙන්නේ දිකණ්ඩනය කියන ක්‍රමය. සරල විභාජනය මගින් සිද්ධ වෙන ඊටාම සරල ප්‍රජනනය. ඊට අමතරව කඩවීම සහ අංකුරණය කියන ප්‍රජනන ක්‍රමත් පවතින්න හැකියාව තියෙනවා. කලාතුරකින් ලිංගික ප්‍රජනනය සිද්ධ වෙනවා. ඒකෙදී යොදා ගන්න ක්‍රමයට කියනවා සංයුග්මනය. සංයුග්මනයේදී සිද්ධ වෙන්නේ ජීවියාගේ තියෙන මාදිලි දෙකක බැක්ටීරියා වල තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය කොටස්, මුළු ප්‍රවේණික ද්‍රව්‍යම නෙමෙයි, ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කර ගැනීමක්. ඔකට තමයි බැක්ටීරියාවල ප්‍රජනනය යටතේ අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ. හරි. එහෙමනම් ඔතනින් බැක්ටීරියා මාතෘකාවත් අවසන් වෙනවා. දැන් අපිට පාඩමේ ඊළඟට කතා කරන්න තියෙන්නේ සයනොබැක්ටීරියා සහ එතනින් ඉදිරියට තියෙන ශුද්ධජීවී කාණ්ඩ කිහිපය ගැන. අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා සයනොබැක්ටීරියාවන්, වෛරස, ප්‍රියෝන, ඒ වගේම මොලිකියුල්ස් කියන මේ අලුතෙන් අපිට කතා කරන්න තියෙන කාණ්ඩය ඇතුළු ඔයගොල්ලා මීට කලින් අහලා නැති ගොඩක් දේවල් අඩංගු වෙන විෂය කොටසක් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. එහෙමනම් අද අපි බැක්ටීරියා ගැන සාකච්ඡා කරපු දේවල් ටික පොඩි නමුත් වැදගත් දේවල් ගොඩක් අද අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම අර පෝෂණ විවිධත්වය සහ ශ්වසන විවිධත්වය සම්බන්ධයෙන් තියෙන වගු දෙකේ තියෙන දත්ත සහ උදාහරණ ටිකත් ඒ වගේම නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රම දෙක සහ ඒ ක්‍රමය යොදා ගන්න අයගේ තියෙන උදාහරණත් හොඳින් මතක තියාගන්න විභාගයට ඉතා වැදගත් වෙන මාතෘකාවක් වෙන නිසා. හරි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ශුද්ධ ජීවීන්ගේ විවිධත්වයේ දෙවෙනි කොටස ගැන අපි එතනින් කතා කරමු. දැන් පාඩමේ
වැදගත්ම කොටස් දෙකක් අවසන් වෙලා තියෙන්නේ. ඒක නිසා හොඳින් පාඩම් කරලා ලෑස්ති වෙලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.